समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारि भिक्खवे भयानि कतमानि चत्तारि जाति भयं जरा भयं व्याधि भयं मरण भयं ති සද්ධාවන්ත පින්වත්නි පින්වතියනි බෝසත් දරුවනි අද අපේ ප්‍රඥා නාලිකාව ඔස්සෙන් බුදු බණකට කන් දෙන්නයි මේ සූදානම්. විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කිරීම පිණිස අද බැතිබර දායකත්වයේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දරනු ලබන්නේ බණ්ඩාර උල්පත කැබිතිගොල්ලෑව ලිපිණයේ පදිංචි එස් පුංචි බණ්ඩා මාතාසා එම මැතිනිය විසින්. ඈත පළාතේ බණ්ඩාර උල්පත කැබිතිගොල්ලෑව කියන ගමින් තමයි අපේ එස් පුංචි බණ්ඩා මාත්මත් එම මැතිනියත් පවුලේ සෑම දෙනත් අද මේ පින්කමේ දායකත්වයේ දරන. අරමුණු වශයෙන් සඳහන් වෙනවා එස් පුංචි බණ්ඩා මහත්මයාගේ 63 වෙනි ජන්මදිනය සහ එම මැතිනියගේ 57 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ආශිර්වාද පිණිස මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර එස් පුංචි බණ්ඩා මහත්මයාට සහ එම මැතිනියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට එස් පුංචි බණ්ඩා මහත්මයාගේ දෙමාපියන් වන දැනට අවුරුදු 6කට පෙර වියෝ වුණු කේ.බී. සුගතදාස මහත්මයාටත් දැනට වසර 26කට පෙර වියෝ වුණු කේ. උක්කුමැණිකා මෑණියන්ටත් සෝමපාල කනගරත්න සහ රංගසිංහ යන සහෝදරයන් දෙදෙනාටත් මෛත්‍රීපාල සහ ලීලාවතී යන අයටත් බිරිඳගේ නමින් මියගිය එම දෙමාපියන්ටත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම රෝගී තත්වයෙන් පසුවන මස්සිනාවන ජයතිස්ස එහෙරත් මහත්මයාටත් රෝගී තත්වයෙන් පසුවන එස්.එම්. පොඩිමැණිකා සහෝදරියටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන පවුලේ සැමටත් සියලු ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් තුනුරුවනේ පීඨ ආශිර්වාදේ වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ ධර්ම දානමය කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් නිරෝගී සුව දීර්ඝායු පතනවා. ඊළඟට නිවසේ ඇතිකර මියගිය බලලාට සහ පූසාටද මේ උතුම් ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා කියලයි එස් පුංචි බණ්ඩා මහත්මයා
ප්‍රාර්ථනා කරන්නේ අරමුණු වශයෙන් තබාගෙන තියෙන්නේ. පින්වත්නි, අද ධර්ම දේශනාවට මාතෘකාව ගත්තේ බය පිළිබඳ සූත්‍ර ගණනාවක් තියෙනවා ත්‍රිපිටකයේ. අද මේ රට දිහා බලද්දී කවුරුත් බයෙන් ඉන්නේ. දැන් සෑම කෙනාම තැති ගත්තා, බය වුණා. සෑම තැනකම බයයි. පල්ලියේ, පන්සලේ, කෝවිලේ හැම තැනකම අපි පතන්නේ පූජකයෝ වශයෙන්. අනේ මේ රටට විපතක් නම් වෙන්න එපා. මේ රටේ සියල්ලෝම සුවපත් වේවා. ආගම් එපා, ජාති එපා, ભેද එපා, බින්න එපා. එක අම්මගේ ළමයි වාගේ තියෙන දෙයක් බෙදාගෙන දෙමළ මුස්ලිම් කියලා ભેදයක් එපා. අපි ළඟ තියෙනවා නම් ඒ අයටත් දෙමු. අපිට යමක් ඕන නම් ඒ අතකින් ඉල්ලගමු. බුදුහාමුදුරන්ගේ දර්ශනය ඒකයි. දානේ අපි දෙමු. බෙදාගෙන කමු. සමගි වෙමු, එක්සත් වෙමු, එක්සිත් වෙමු. මේ රට නැවත ගොඩ ගන්න අපි ඔක්කොම එකට අත්බඳිමු. මේ රට නැවත සෞභාග්‍ය දේශයක්, තරුණයන්ට ජීවත් වෙන්න ආස ඉතෙන රටක් බවට මේ රට පත් කරමු. ඒ සඳහා සියලු දෙනාගේ අවධානය යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ බය ගැනයි ධර්ම දේශනාව. මෙතනදී කියවුණා මිනිස්සුන්ට තියෙන ප්‍රධාන බය 4ක්. එකක් ජාති බය. ජාති කියන්නේ මේ ආගම් නෙමෙයි, භාෂාව නෙමෙයි, උපත. මේ සංසාරේ ආයි ඉපදෙනවා. අනාදිමත් කාලයක් ඉපදී ආවා. එක එක විදිහේ ශරීර මවාගෙන ආවා. බුදුහාමුදුරුවෝ ඒකයි බුදු වෙච්ච ගමන් ප්‍රීති වාක්‍යයක් වදාලා. ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං. මම මේ සාරා සංකේය කල්පලක්ෂේ පුරාම මට මේ ගෙවල් අදන වඩුවව ඔයාගෙන මං ආවා. දැන් මං වඩුවා දැක්කා. වඩුවානනී උඹට නැවත මට ගෙයක් හදන්න බෑ. ඇයි මම ගෙදර කැණි මඩල නැත්තම් මුදුන් ලීය කඩලා දැම්මා. දැන් උඹට බෑ ගෙවල් හදන්න. ජාති බය කියන්නේ උපදිනවා. මේ ජරා මරණ ඔක්කොම එන්නේ ඉපදිච්ච නිසා. ඉපදිච්ච නිසා නේනම් මේ දුක. සෑම සතෙක්ම බයෙන් ඉන්නේ. සෑම සතෙක්ම. දෙවැනි එක ජරා බය. අනේ මැරෙනවා. මකාදේව රජුරෝ ඔළුවේ එකම එක සුදු කෙස් ගසක් දැක්කා. කෙස් ගහක් දැකලයි කලකිරුණේ මම දැන් නාකී. මගේ කෙස්ස සුදු වෙනවා. ඔළුව පීරන කපුවට නැත්තම් බාබර්ට කියලා තිබ්බා උඹ මගේ ඔළුව පීරන වෙලාවේ, තෙල් ගාන වෙලාවේ බලපන් මගේ ඔළුවේ සුදු පාට නර කෙසක් තියෙනවා නම් කියාපන්. දවසක් ඔළුව පීරනකොට දැක්කා නර කෙසක් සුදු වෙලා. එකයි කිව්වා රජතුමනි කෙස් ගහක් සුදු වෙලා. ගලෝපන් එමීට. ගලවලා දුන්න අතට බැලුවා. අනේ අනිච්චාවත සංඛාරා. මේ මගේ නෙමෙයිනේ. මගේ නම් සුදු නොවී තියෙන්න ඕන. මෙන්න කෙස්ස සුදු වුණා. මට පාඩමක් ඉගැන්නුවා උඹ නාකි වීගෙන යන්නේ දැන් මට බෑ. නාකි කියන එකේ තේරුම නොඇකි. වැඩ කරන්න බෑ. බය වෙන්න ඕන මම නාකි වෙනවා. වයසට යනකොට අපි බයයි. අනේ මට මොනවා වෙයිද? බැරි වෙනකොට මා බයක්. ඊළඟට ව්‍යාධි බය. ලෙඩ වෙනවා. ලෙඩවලට අපි බයයි.
සමහරු හරීම බයයි ලෙඩේට. පුංචි දේ වුණත් ඊට බයයි. ඇයි දුකක් ලෙඩවීම? උපත දුකක්. නාකි වෙන එක දුකක්. ලෙඩ වෙන එක දුකක්. ඊළඟට මරණයට අපි බයයි. සෑම සතෙක්ම කැමති ජීවත් වෙන්න. දැන් බලන්න වතුර භාජනයකට වැටිච්ච කූඹියා. ඌ මොන තරම් පොර කනවද ජීවිතේ බේර ගන්න. ඇයි ඌගේ ජීවිතේට ඌ ආසයි. අපි කවුරුත් මැරෙන්න බයයි. අත්තානං උපමං කତ୍වා තමන්ව උපමාවට ගන්න. අනුන්ට හිංසා පීඩා කරන්න එපා. මම අකමැති නම් මැරෙන්න. අනිත් සෑම සතෙක්ම කැමති ජීවත් වෙන්න. මැස්සා මදුරුවා පවා කැමති ජීවත් වෙන්න. මැරෙන්න කැමති නැහැ. ඒකනේ කිව්වේ ඒ තැන්වල සෑම සතෙක්ම ඇලෙනවා. වැසිකිලි වලේ ඉන්න පණුවා කැමති නෑ මැරෙන්න. ඌ අර වැසිකිලි වලේම එල්ලිලා අර අසුචි ගොඩේම ඉන්නේ ජීවිතේට මනාපයි. මැරෙන්න අකමැති. ඒ නිසා මෙතන කියවුණා බය හතරක්. ජාති බය, ජරා බය, ව්‍යාධි බය, මරණ බය. මේවට මිනිස්සු කැමති නෑ. මේවට බයයි. ඊළඟට වදාලා තව බය හතරක්. රාජ බය, චෝර බය, අග්නි බය, උදක බය. රාජ බය කියන්නේ රජයට බයයි. මිනිස්සු රජුරවන්ට බයයි. ඉස්සර රජවරු ධාර්මිකයි. ඒ කාලේ රජුරවන්ට බොහොම ගෞරවයක් මිනිස්සු ළඟ තිබුණා. ඒ නිසා වැරදි කරන්න බයයි. ඇයි දඬුවම් දෙනවා? ඒ කාලේ දෙතිස් වද අද වාගේ නෙමෙයි. බලන්නකෝ අදත් මැද පෙරදිග රටවල් වල මිනිස්සු රජයට බයයි. ඇයි අමුතු විදිය දඬුවම්? මන් දැක්කා මේවා ඇස් දෙකට පෙනෙන්න හොඳ නැහැ. එක්තරා සොරකම් කරපු කෙනෙකුට මා පාරේ තියලා කසෙන් ගානවා. පිට මැද්දට කස වැදිලා පිට පැලිලා පිට ඇතුලේ මස් එළියට එනවා. මස් එළියට පිම්බි එනවා. අත් දෙක ගැට ගාලා සොරකමට දෙන දඬුවම. තවත් තැනක අනියන් සම්බන්ධයක් ගොඩ නගලා දැලි පීයක් අරගෙන කොල්ලවයි කෙල්ලවයි කපනවා. අනේ අපොයි බලන්න බෑ කකුල් වෙවුලනවා. රජයට බයයි. අපි කවුරුත් වැරදි කරන්න බය ඒකයි. රජයෙන් දඬුවම් දෙනවා. අපි චෝර බය සොරුන්ටත් බයයි. තාප්ප ගැව්වේ දොරවල් ගැව්වේ සීසී කැමරා දැම්මේ සොරුන්ට තියෙන බයට. මගේ දේ උදුරගනි. මගේ ජීවිතයට විපතක් කරයි. චෝර බය. ඔය රැයට පාරේ යන්නේම බය ඒකයි. මංකොල්ලකයි පිප්පොකෙට් ගායි. අද ඉස්සරට වඩා අපි කවුරුත් බයෙන් ඉන්නේ සොරුන්ගෙන්. මොකක්වත් තියන්න බෑ උස්සන් යනවා. මා පුදුම විදියේ සොරකමක් දැන් මේ රටේ වෙන්නේ. රටේ හැම තැනම මංකොල්ල කන බව පේනවා. ඊළඟට අග්ගි බය. අපි ගින්නට බයයි. ගින්න කියන්නේ ලේසි නෑ. භූතයක්. ලොකුවටම අවල පේනවා. එක ගිනි කූරකින් ගමක් ගිනි තියන්න පුළුවන්. එක ගිනි කූරයි උනන්නේ. ඒ ගිනි කූරේ තියෙන්නේ බේත් චුට්ටයි. නමුත් ගමක් නගරයක්
විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ගින්නට අපි බයයි. උදක බය කියන්නේ වතුර. ඔය ධාරානිපාත වයින් කාලෙට ගඟවල් අයිනේ ඉන්න මිනිස්සු ඔක්කොම බයෙන් ඉන්නේ. බඩු ටික අස් කරනවා, පොත්පත් අස් කරනවා. මොකද වතුර ආවොත් දැනුම් දෙනවා. දැන් වැස්ස වෑලා වැව් උතුරනකොට මිනිස්සු දැනුම් දෙයි. මේ රජයෙන් දැනුම් දෙනවා. ගඟ පාල පැත්තේ ඉන්න අය පරිස්සම් වෙන්න. ජල මට්ටම වැඩි. අපි වතුරට හොඳටම බය වුණේ සුනාමි. සුනාමි දවසේ තරම් බය වුණේ නෑ වතුරට කවදාවත්. අපි කවුරුත් ආසයි මූදේ නාන්න. ඔය මිනිස්සු යන්නේ පාසි කුඩා කියලා යනවා. තිරුකුණාමලයට යනවා. මාතර යනවා. උණවටුන යනවා. පොල්ලේන්ගොඩ යනවා. මූදේ නාන්න ආසයි. නමුත් සුනාමි දවසේ දැක්ක වතුරට අපි බය වුණා. සැතපුම් ගානක් දිව්වා. කඳු උඩට නැග්ගා. ගස් උඩට නැග්ගා. ජීවිතේට වතුරට බය වෙච්ච ලොකු කුඩා අපි කවුරුත් බය වෙච්ච පළවෙනි දවස. ඒ තරම් බයක් ආවේ නැහැ. ඒ සුනාමි. එතකොට රාජ බය රජයට බයයි. අපේ දේපල අත්පත් කරගනි. දඬුවම් දෙයි. රටින් පිට කරයි. රජයට පුළුවන් කරන්න. දැන් මේ රටෙත් ඔය කරන්නේ. පුංචි දෙයක් කතාවක් කළා කියලා ඉරේ දායි. දැන් පෙළපාලි ගිය අයට වෙඩි තිබ්බේ. බයයි දැන්. මීට අවුරුදු කීපයකට කලින් වතුර ඉල්ලුවා කියලා වෙඩි තිබ්බා. මිනිස්සු බය වුණා. දැන් තෙල් ඉල්ලුවා කියලා වෙඩි තිබ්බා. බය වුණා. හැමදාම මේක වෙනවා ලෝකේ. ඊළඟට චෝර බය, සොර සතුරන්ට බයයි. බෙල්ල කපන්න පුළුවන්. මංකොල්ල කණ්ඩ ඇවිල්ලා අසු වුණා නම් ජීවිතයට අනතුරක් කරයි. අවි ආයුධ තියෙනවා. ඒවට අහිංසක මිනිස්සු බයයි. අග්ගි බය ගින්න. ලේසි නෑ ගින්න. ගින්නමයි අපිට ඕනන්නේ. අපි උයන්නේ ගින්නෙන්. ගින්න නැතුව බෑ. නමුත් ගින්නට අපි බයයි. අත පුලුස්ස ගන්නේ නෑ. ගින්න එක අපි වැඩ කරන්නේ බොහොම පරිස්සමෙන්. හරි පරිස්සමෙන් ගින්න එක. දැන් බලන්න මේ විදුලිය නැති වෙලා අම්මයි දුවයි ජෙනරේටරේ ස්ටාර්ට් කරන්න ගියා. ජෙනරේටරේ පිපිරිලා ගිනි ගත්තා. අර අම්මයි දරුවයි අනේ මැරුණා. දැන් මිනිස්සු ජෙනරේටරේට බයයි. ගෑස් ටැංකි ගෙනල්ලා ලිප පත්තු කරනකොට පිපුරුණා. මිනිස්සු ගෑස් ටැංකේ එළියේ තිබ්බේ. ගෙනාපු ගමන් සබන් හරි මොනවාරි දාලා බලනවා. බයයි. ඇයි ගින්න මා නපුරක්. පිලිස්සුනොත් ලේසි නෑ සනීප කරන්න. උදක බය වතුර. වතුරට අපි බයයි. ඊළඟට බය අතරක් පෙන්නවා. අත්තානුවාද බය. තමන් වරදක් කොළොත් හැමතිස්සෙම බයෙන් ඉන්නේ. ඇඟෙනවා. අනේ අපොයි මම මේම දෙයක් කළානේ. මේක වද දෙනවා. ඉද තප්පති තැවෙනවා. නිතර බයෙන් ඉන්නේ මං කරපු මේ මෝඩ වැඩේ අසුවේද. මේවා දැනගනීද. මට මා ප්‍රශ්නයක්. මං කරපු මෝඩකම ගොංකම. දන්නේ නැති කමට අපේ අතින් සිදු වෙනවා. නමුත් පස්සේ තැවි තැවි අඬනවා. කල්පනා කරනවා. කෑම ටික කන්න බෑ. කෑම ටික කන්න බෑ. අරිම වේදනාවක්. අත්තානුවාද බය. එහෙම කෙනාට භාවනා කරන්න බෑ.
නිවන් කියලා පැතුවට වාඩි වෙලා භාවනා කරනකොට තමන්ගේ සිතට තමන් කළ වරද පේනවා. ඒක මතුවෙද්දී උණු කඳුළු වැටෙනවා. සභාවකට යන්නේ නැහැ. එයා සැඟ වෙනවා. පරානුවාද බය. අනුන්ගෙන් මට චෝදනා නැත්තම් දඬුවම් අපහාස නින්දා ලැබෙයි කියලා බයක් තියෙනවා. දැන් බලන්න බය නැති වුණාම ඕන බලු වැඩක් කරන්න පුළුවන්. දැන් මෙච්චර රටේ මිනිස්සු කෑ ගන්නවා. කිසිම ලැජ්ජාවක් නැහැ. ලැජ්ජ බය කියන එක දේව ධර්මයක්. ලෝක පාලක ධර්මයක්. ඉරියොත්ප්ප. ඒ දෙක එකටයි එන්නේ. ලැජ්ජයි බයයි දෙයියෝ ළඟ තියෙන ධර්මතාවයක්. පවට ලැජ්ජයි පවට බයයි. පිනට ලැජ්ජ නෑ පිනට බය නෑ. පවටයි ලැජ්ජ පවටයි බය. පරානුවාද බය. දරුවෝ දෙමව්පියෝ මට දොස් කියයි කියලා බය වෙන්න ඕන. මම මේ වැඩේ කළොත් මගේ අම්මා තාත්තා මට දොස් කියයි. ස්වාමියා බය වෙන්න ඕන. මම වැරදි කළොත් භාර්යාව මට දොස් කියයි. භාර්යාව බය වෙනවා. මේවා කළොත් මගේ මිනිස්සයාගෙන් මට බැනුම් ආන්න වෙනවා. දෙමව්පියෝ දරුවන්ට බය වෙන්න ඕන. අපේ දරුවෝ දැන් ලොකු මාතයි. ළමයි අපිට දොස් කියයි. ඔන්න බයක් තියෙන්න ඕන. අඳින ඇඳුමෙත් ලැජ්ජාවක් බයක් තියෙන්න ඕන. මිනිස්සු මට දොස් කියයි මේ ඇඳුත්. මේම ඇඳගෙන ගියාම බලන මිනිස්සු මට දොස් කියයි. ඊළඟට කිව්වා දණ්ඩ බය. දඬුවම් තියෙනවා. කසපාරවල් වලින් ගැව්වා උල තිබ්බා. පරණ දඬුවමක් තිබුණා. උස උණගස් දෙකක් හිටෝලා උණගස් දෙකේ මුදුන් දෙක අල්ලලා ගැට ගන්නවා. ගැට ගාලා වරද කරපු මිනිහව අර උණගස් දෙකේ කකුල් දෙක ගැට ගන්නවා. ඔළුව බිම ගැට ගන්නවා. ගැට ගාලා අර මුදුනේ ගැට ගාලා තිබිච්ච ලණුව කපලා දානවා. කොහමද කකුල් දෙක මේම දෙපැත්තට මිනිහා ඉරිලා දෙකට යනවා. කකුල් දෙකෙන් මේ මැද්දෙන් දෙකට පැලිලා යන්නේ. එහෙම දඬුවම් තිබුණ අපිත් විඳින්න ඇති සංසාරේ. එන ගානවා. එන ගානවා. තාම අප්‍රිකාවේ දඬුවමක් තියෙනවා. ගෑණියෙක් නිකන් හරි අනාචාරي වැඩි වුණොත් පස් ගුලියකට මා දිග අඟල් පයේ වාගේ ඇන දාලා මැටි ගුලියකට ඇන දාලා ලිංග මාර්ගෙන් ඇතුළට යවනවා. ලේ පෙරිලා මැරෙන්නේ. කටු ගන්නවා. අතපය කපනවා. දණ්ඩ බය. ඉස්සර පෙන්නන්නේ එමය. ඉස්සර නේපාලේ දඬුවමක් තිබුණා. කෙල්ලෙක් වේම දූෂණය කළොත් ආදරේ පෙන්නලා බඳිනවා කියලා පොරොන්දු වෙලා අතෑරියොත් මිනිහව අල්ලලා තට්ටේ ගන්නවා. තට්ටේ ගාලා ගාක බැඳලා ප්‍රසිද්ධ තැනක නළලේ පච්චයක් කොටනවා. පච්චේ මකන්න බෑ. යන්නේන මිනිස්සු ඔක්කොම දවස පුරාම බිත්තරයකින් තක්කාලි ගෙඩියකින් ගන්නවා. ඒ මිනිහට ආයි නේපාලෙන් එළියට යන්න බෑ. එයාව දැක්කම මිනිස්සු බයයි. ඇයි මූමා වනචරයෙක්. බඳින්න බෑ රජේ රස්සාව මොකක්වත් නැහැ. ඒමත් දඬුවම් තිබුණා. ඒ නිසා අනික් අය බය වුණා. ආපෝ ආත්මය ඉවරයි. සිර කූඩුවට ගියාම එතන සැප නැහැ. පිරිමි ළමයෙක් හරි ගෑනු ළමයෙක් හරි
බන්ධනාගාරගත වෙලා එළියට එනවා නම් එන්නේ ගණිකාවක් වෙලා. ඒ තරමට වද දෙනවා. ලේසි නෑ දඬුවමට බයයි. දණ්ඩ බය. ඊළඟට කිව්වා දුක්ගති බය. මැරුණම ආත්මයක් තියෙනවා. ආයි ඉපදෙනවා. දුකට වැටුනොත් තියෙන බය. දැන් බලන්න අලියෙක් වෙලා උපන්නොත් ඌට වාඩි වෙන්න බෑ නිදා ගන්න බෑ. ගාකට හේතු වෙලා නිදා ගන්න. අච්චර විශාල සතෙක්. කොච්චර කණ්ඩ ඕනද? කොච්චර පිපාසයට වතුර බොන්න ඕනද? දවසකට කොච්චර ඇවිදින්න ඕනද? දුකක්. වනේ සතෙක් වුණාම දුකක්. සර්පයෙක් වුණාම කකුල් නැහැ. බඩ ගාගෙන පොළවේ යනකොට කටු ඔක්කොම ඇනෙනවා. බඩේ ඇනෙනවා. ඒවා අරන් දාන්න අත් දෙකක් නැහැ. කබර ගොයා වෙලා උපන්නම බලන්න. හරි පිළිකුල්. මා විශාල වලිගයක්. ඉත්තෑව වෙලා උපන්නම ඇඟ පුරාම කූරු. දුකක්. ඉබ්බා වෙලා උපන්නම මා කට්ටක් පිටේ. ඒක උස්සගෙන යන්න ඕන. තිරිසන් ලෝකේ තියෙන දුක. මාළුවෙක් වෙලා උපන්නම වතුරේ වතුර නැත්තම් බෑ. ගොඩට එීම වැටුනොත් වතුරෙම පීන පීන. විසිතුරුයි. නමුත් දුකක්. මොන තරම් සත්තු දුක් විඳිනවද? ඒ නිසා සතා වෙලා උපන්නම සංසාරේ ගැලවිල්ලක් නැහැ. දුක්ගති. අපිට පේන්නේ නැති පෙරේත ලෝක තියෙනවා. එක පෙරේතයෙක් කියනවා ඒ පෙරේතයා උස තල්ගාක් පොල්ගාක් වගේ උසයි. මා විශාල බඩ ගෙඩියක්. අර කෙට්ටු ශරීරයට බඩ උස්ස ගන්න බෑ. වැසිකිලි වලේ ඔබලා ගත්තා වාගේ ඇඟේ ඔක්කොම අසුචි. නිර්වතින්. ගංගා යමුනා ආදී ගංගාවල් වලට යනවා වතුර බොන්න. අත් දෙකට වතුර ආරම් බොනකොට කටට දැම්මට යන්නේ නැහැ උගුරෙන් පාලා. ඒ නිසා පෙරේතයන්ට එක තැන ඉන්න බෑ ගිනි අරන්. ඒට මේට දූවනවා. කණ්ඩ ලැබෙන්නේ මල මුත්‍රා සෙම සොටු. ඒකනේ මිනිස්සු එදා ඉඳලා මේ පාරේම කෙල ගාන්නේ. තුම්මන් අන්දිවල කෙල ගානවා. ඔය තුක් නොදකින් කියලා කෙල ගාන්නේ. ඒවා පොර කනවා කණ්ඩ. මල මුත්‍රා පොර කනවා. කොච්චර දුකක්ද? ඒ පෙරේතයා කියනවා මා විශාල ගහක්. ගා මැද්දේ බෙනයක්. මට මේ කතාව කියවනකොට මතක් වුණා මම දැක්කයිම ගහක් මේ බෞද්ධාලෝක මාවතේ. රූපවාහිනී ඉස්සරහා තියෙනවා ගහක්. මැද්දේ තියෙනවා වලක් බෙනයක්. ඒ බෙනේට තෙල් දාලා ගිනි තිබ්බොත් එක පාරට උඩටත් ගින්න යනවා යටටත් ගින්න යනවා. මුලට තෙල් දාලා ගිනි තිබ්බොත් මුල ඉඳලයි උඩට යන්නේ. උඩ ගිනි තිබ්බොත් උඩ ඉඳලයි යටට එන්නේ. නමුත් පෙරේතයන්ගේ ගින්නත් ඒ වාගේ බඩගින්න. බඩගින්න කියලානේ කියන්නේ. උඩටත් යනවා යටටත් යනවා. ඉන්න බෑ එක තැනක. පෙරේත ලෝකේ. ඒ වාගේ ලෝක තියෙන අනන්ත. දුක් විඳින තැන්. ඒකට කිව්වා දුක්ගති බය. මනුස්ස ලෝකෙට ඇවිල්ලා දුක් විඳින සත්තු අපි දැකලා තියෙනවා මිනිස්සු. මනුස්ස ලෝකෙත් ඕන තරම් දැකලා තියෙනවා. හරියට දුක් විඳිනවා. ඇයි පෙරේදාර මට මාත්‍යයක් පෙන්නනවා. ඒ මිනිස්යාගේ ඔළුව තියෙන්නේ
දෙකට නැමිලා ධනීෂ ළඟ. කෙලින් වෙන්නම බෑ. කෑම කවන්නේ මේ පිටිපස්සේ කකුල් දෙක මැද්දෙන්. කොහමද? දුක්ගති. දුකට වැටුනම බයයි. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ විඳින දුක අපේ පෙරේත වත්තුවේම කියවනකොට ලේසි නෑ. ප්‍රේත වත්තුව තමයි මේදු ආම්දුරුව ඇවිල්ලා මුලින්ම අපේ කාන්තාවන්ට දේශනා කළේ ලංකාවේ. අනුලා දේවිය ප්‍රධාන මේ පිරිසට දේශනා කළේ ප්‍රේත වත්තු. බය වුණා. බුදුහාමේ මැරිලා වෙන දේවල්. ඒ නිසා තමයි කාන්තාව පැවිද්ද ඉල්ලුවේ. බය වුණා සසරට. සසර බය දකින්න නිසා තමයි බික්කු කියන්නේ. මේ ආම්දුරුවෝ කියලා කියන්නේ සසර බය දැක්කා. ජාති බය, ජරා බය, මරණ බය, ශෝක බය, ව්‍යාධි බය, මේ බය දැකලා ඒකයි බික්කු කියන්නේ. එතකොට දැන් මෙතන මං කිව්වා බය 12ක්. ජාති බය, ජරා බය, ව්‍යාධි බය, මරණ බය 4යි. ඊළඟට රාජ බය, චෝර බය, අග්ගි බය, උදක බය 4යි 8යි. ඊළඟට මං කිව්වා බුදුහාමුදුරු දේශනා කළා අත්තානුවාද බය. තමන් කරපු වැඩේ නිසා තමන් බය වෙනවා. පරානුවාද බය, වැඩිහිටියන්ගෙන්, සිල්වතුන්ගෙන්, ගුණවතුන්ගෙන් මට දොස් ලැබෙයි කියලා පවට බය වෙනවා. ඊළඟට දණ්ඩ බය, ගැලවෙන්න බෑ, දඬුවම් තියෙනවා. දණ්ඩ බය. ඊළඟට දේශනා කළා දුක්ගති බය. ඉපදිලා දුක් විඳින්න වෙයි. තිරිසන් ලෝකෙට යන්න වෙයි. ප්‍රේත ලෝකෙට යන්න වෙයි. මනුලෝට ආවත් අංග විකල වෙයි, මන්ද බුද්ධික වෙයි. මේවා නිසා පව් කරන්න බයයි. ඊළඟට අමුතුම බය 4ක් තියෙනවා. වතුරට බහින කෙනා ළඟ තියෙන බය 4ක්. මූදේ, ගඟේ, වැවේ බසින කෙනාට. ඌමි බය, කුම්බීල බය. ඊළඟට කිව්වා ආවට්ට බය. ඊළඟට කිව්වා සුසුකා බය. එතන 4යි. ඌමි බය, කුම්බීල බය, ආවට්ට බය, සුසුකා බය. වතුරට බසින කෙනා ළඟ තියෙන බය 4ක්. වතුරේ තියෙන මේක. මේ උපමා කළා. ඌමි බය කියන්නේ රළ පාර. දැන් සුනාමි රැල්ලනේ ආවේ. දැන් උනත් මූද ළඟට ගියාම ලොකු රැල්ලක් එනකොට බයයි. මිනිස්සු වෙලලට දුවනවා. ඇයි රැල්ලට අවුනොත් ඇදගෙන යනවා මූද ඇතුළට. රැල්ලට ඌමි බය කියන්නේ මූදු රැල්ල. ඒක උපමා කරලා තියෙන ක්‍රෝධෙට. කේන්තිය, ක්‍රෝධය, වෛරය, පටිගය. ඒක රැල්ල වාගේ නැගී එනවා. කේන්තියක් නැගී එන්නේ. මුලින් බයින් බස් වෙනවා. බැනගෙන යනවා. ඊළඟට වෙවුලනවා. ඊළඟට මොනවාරි අරගෙන ගානවා. අර රැල්ල ඉස්සිලා එනවා වාගේ කේන්තිය, ක්‍රෝධය. ක්‍රෝධසිත ඇත්ත නැත්ත බලන්නේ නැහැ. දැන් ඊයේ පෙරේදා උනේ ඕකයි. පොලිසිය රාලාමිලා නරක නැහැ. අර වතුරේ බයින්නකොට වතුරේ රැල්ලට බය වෙනවා වාගේ මේ ආපු රැල්ල දැක්කා. මේ රැල්ල දැකලා බය වුණා, ගත්තා. වෙඩි තිබ්බා. අන්න ක්‍රෝධය ඇති. ඔය සටන් පාට බොහොම සතුටින් කිය එක පාරට වේගෙ වැඩි කරලා කිය යුතු වචන, නොකිය යුතු වචන, කුණු අර පොක්කම කියවෙනවා ක්‍රෝධය වැඩි වුණාම. ඒක නිකන් මූදු රැල්ල වාගේ. ඌමි බය. කුම්බිල බය කියන්නේ කිඹුලෝ. කිඹුල්ලෝ ඉන්නවා. දැන් මාතර ගඟේ බයින්නේ නැහනේ.
මන් දැක්ක මාතර ගඟේ නාන්න තොටපොළවල් වෙනම යකඩෙන් ගාලා තියෙන්නේ. ඇයි කිඹුලු ඉන්නවා. මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා කියලා කවිත් කිව්වා. කිඹුලා භයානකයි. ඌ කට ඇරගෙන යන්නේ. කිඹුලට බලේ තියෙන්නේ වතුරේ. ගොඩ නෑ. ගොඩ ඉන්න කිඹුලා අල්ලන්න පුළුවන්. වතුරේ ඉන්න කිඹුලට අසු වුණොත් විනාශයි. හොඳ කතාවක් පෞගිය අවුරුද්දට පිට අවුරුද්දේ තිබුණා. අපේ පුතෙක් ඈත ගමක රජරට පැත්තේ. කුඹුරු වැඩ ඔක්කොම ඉවර කරලා අම්මත් එක්ක කරගෙන සන්ධ්‍යා කාලේ වැවට ගියා නාගෙන ඉන්න. ඒ වැවේ කිඹුල්ලු ඉන්නවා. අම්මා රෙදි සෝදනවා. පුතා නානවා. කිඹුලෙක් ඇවිදින් අම්මගේ කකුල ඇල්ලුවා. කකුල ඇල්ලුවා. කිඹුලගේ දත් බොහොම සැරයි. අම්මා කෑ ගන්නකොට පුතා දුව පීනගෙන ආවා අම්මා ළඟට. ඇවිල්ලා එක අතකින් අම්මව තුරුල් කරගත්තා. අනික් අතෙන් කිඹුලගේ බඩ අත ගෑවා. ඔය ඉස්සර මිනිස්සු කියනවා කිඹුලගෙන් බේරෙන්න නම් ඌගේ බඩේ මේ කොල්ලට මතක් වුණා. බයයි දෙන්න වෙවුලනවා. අම්මා වේදනාවෙන් කෑ ගන්නවා ලේ දැන්. ආලපාල මොකෙක්වත් නැහැ. කොමාරි කොල්ල අම්මා වැදලා ගත්තා. කිඹුල අම්මගේ කකුල කඩාගෙන ගියා. කිඹුලගේ බය දැන් මෙතන පාර්ලිමේන්තුව ළඟ දියවන්නාව ඉස්සර නෑවා. අපිත් යනවා නාන්න. ඒකේ කිඹුල්ලු ඉන්නවා. අපිට ජනමතයේ මේ කතාවක් කටකතාවක් දන ඕකට කිඹුල්ලු ගෙනාවේ ජපානෙන්. ජපානෙන් කිඹුල්ලු ගෙනලා ඔය දියවන්නාවට දැම්මා පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න. ඉස්සර පිරිමි ළමයි ගිහිල්ලා නානවා. ගෑන් ළමයි ගිහින් නානවා. දැන් ඔය දියත කියලා තියෙන එතන තියෙනවා පඩි බෑලා ගිහින් නාන්න. මිනිස්සු රෙදි සෝදලා වේලනවා. ඔය කරත්තවල යන අය. පිරිසිදු ජලයක් තිබුණේ. නමුත් කිඹුල්ලු ඉන්නවා. තරුණ ළමයි පිරිසක් නනා ඉන්න වෙලාවේ ඒ කිඹුලා එනකොටම කොල්ලෝ ටික ගොඩට ගියා. එකම එක කොල්ලගේ කන විතරයි යද්දී කන කඩාගෙන ගියා. එදායින් පස්සේ නාන්න තානම් කළා. වතුරේ කිඹුල්ලු ඉන්නවා. මේ කිඹුලට උපමා කළේ මොනවද? කෑදරකම, පෙරේතකම. කෑම මත්තෙම ඉන්නවා නම්, කෑම වලට ලොල් වෙනවා නම්, සමහරු ඉන්නවා මොන මොහොතේ බැලුවත් කණ්ඩමයි. ඒකෙන් ලෙඩ වෙනවා. බඩේ තරම දැනගෙන කන්න ඕන. ඒක චරණ ධර්මයක්. විද්‍යාව ලබන්න චරණයක්. ගමනක්. කෑම අඩු කරන්න ඕන. හැම වෙලාවෙම කකාම ඉන්න බලනවා නම් ඒක අර කිඹුලා වාගේ. කුඹිල බය. වතුරට බැස්සම කිඹුලන්ට බය වෙනවා වාගේ කෑම ගැන හරියට පරිස්සම් වෙන්න ඕන. බුදුහාඳුරු ගොඩාක් කියලා තියෙනවා මේ කෑම දාන්නේ ගැන. කන්නේ මොකටද කියලා තේරුම් ගන්න කිව්වා. ඊළඟට කිව්වා ආවට්ට බය. ආවට්ට බය කියන්නේ දිය සුලි. වතුරේ තියෙනවා සුලි. ඔය දැන් කියන්නේ ආසියාවේද කොයිද මූදේ සුලියක් තියෙනවා කියලා. උඩින් යන වාහනත් මේ ප්ලේන් පව ඇදලා ගන්නවා. සුලිය තියෙනවා. මිනිස්සුන්ව කරකෝ ඇතුළට ගෙනියනවා. සුලි බය. සුලිය කියලා උපමා කළේ පංචකාම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඇස් දෙකෙන් නිතර රූප බලම ඉන්නවා නම්, කනෙන් නිතර ශබ්දෙටම කන යොමු කරනවා නම්, නිතරම සුවඳ බල ඉන්නවා නම්, නිතරම රස බලනවා නම්, නිතර ස්පර්ශේම අතගගා ඉඳුම් බලනවා නම්, ශරීරයට සැපම සොයනවා නම්, ඒක නිකන් දිය සුලියකට අසු වුණා වගේ. ඒකට ලොල් වෙලා මත් වෙලා දන්නේම නැතුව කැරකිලා ඇතුළට යනවා. විනාශයක්.
අන්තිමට වදාලා සුසුකා බය. සුසුකා බය කියන්නේ මූදේ ඉන්නවා මා භයානක සත්තු. මිනි මෝරා උගේ නම. ඌ මිනිස්සු කනවා. මිනි මෝරා. සාගරය කියන්නේ අමුතුම ලෝකයක්. ගොඩබිම ඉන්න සියලුම සත්තු සාගරේ ඉන්නවා. මූදු අස්වැයා, මූදු අලියා, තල්මා, මූදු නයා, මූදු ඌරා හැම සතෙක්ම ඉන්නවා. මූදු බල්ලා සාගරේ ඉන්නවා. මිනි මෝරා කියන්නේ භයානක එකෙක්. මන් දැක්කා එක රටක පෙන්නලා තිබුණා. ඔලු දෙකක් තියෙන මෝරෙක්. ඔලු දෙකක්. මා විශාල නැව් පෙරලන සත්තු ඉන්නවා. සත්තු ඉන්නවා ඒ තරම්. එතකොට මේ සුසුකා කියන මේ මාළුන්ට නැත්තම් මූදේ ඉන්න සත්තුන්ට උපමා කළේ කාන්තාව. ඔන්න බලන්න. මාතුගාම. කාන්තාවකට පුළුවනි ඕනෑම මිනිහෙක්ව විනාශ කරලා දාන්න. ඕනෑම කෙනෙක්ව. අද පිස්සෝ වාගේ ඉන්නේ සමහර පිරිමි ළමයි. කාන්තාව නිසා විනාශ වුණා. එනිසා අපි තේරුම් ගන්න ඕන. දැන් අපි දන්න තරුණ ළමෙක් ඇමරිකාවේ හිටියේ. හරි ලස්සනයි. හරිම සිල්වත් ගුණවත්. සිවුරට ආම්දුරන්ට හරි ආදරේ. ඒ පවුල මේමයි. මිනිහා කෙල්ලෙක් එක්ක පැටලුණා. ඔය වයසේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වෙනවා. ඒක බුද්ධ කාලෙට එපිට ඉඳලා තිබුණා. ඒක ස්වභාවිකක්. මේ ලෝකේ දුක ඇති උනේ ඒකෙන්. කොල්ලයි කෙල්ලයි එකතු වෙලා තමයි දුක ඇති කළේ. උපත ඇති කළා. ඒ කෙල්ල මේ කොල්ලගෙන් හොඳට ගරා කෑවා. ඇයි ඇමරිකාවේ? ඉල්ලන ටික එවනවා. කෙල්ල අන්තිමට ඉල්ලුවානේ ඇමරිකාවේ මෙට්ටයක්. කොහොමද අර පංචකාම වලින් එකක්නේ. ස්පර්ශය ඇමරිකන් මෙට්ටයක් ඉල්ලුවා බුදියන්න. කොල්ලා සල්ලි එවනවා ඉවරයක් නැහැ. අම්මට එවන්නේ නැහැ ගෙදර. තාත්තට එවන්නේ නැහැ. අර කෙල්ලටම යවුවා. කෙල්ල මොකද කළේ? දුප්පත් කෙල්ලෙක්. ඒ සල්ලි වලින් රැට නයිට් ක්ලබ් යන්න පටන් ගත්තා. ඔන්න. සල්ලි තියෙනවනේ. කොල්ලගේ යාළුවෝ කියනවා. දෙමව්පියෝ කියනවා. මූ පිළිගන්නේ. බැරිම තැන පෝයක් දවසේ. මේ ගෑල් ළමයට උපදෙස් දෙනවා. එපා ඕවා කරන්න. නයිට් ක්ලබ් යන්න එපා. මොනවා කිව්වත් පිළිගන්නේ නැහැ. ලැප්ටොප් එක ඉස්සරහා තියාගෙන මේ කොල්ලා ටයිපටිය බෙල්ලේ දාලා මං කියන දේ ඔයා ඇහුවේ නැත්තම් මං මැරෙනවා කියලා ඉර කළා. අනේ ඇත්තටම ඉර වෙලා මලා. මැරුණා. දැන් අර ගෙදරට පුතෙක් නැති වුණා. ගෙදරට දරුවෙක් නැතුණා. මොකක් නිසාද? මේ සුසුකා බය කාන්තාව නිසා. අම්මව එළියට දාපු තැන් තියෙනවා. නෝනා කිව්වොත් උඹට මං ඕනද? අම්මා ඕනද? ඒම දික්කසාද වෙච්ච තැන් තියෙනවා. එක තරුණයෙක් හොඳ ඉස්කෝලේක ඉගෙන ගත්තේ. දැන් එයාව දැක්කම අපිට වඩා නාකි වාගේ. මිනිහා සල්ලි බැලුවේ නෑ. මිනිහට ඕන උනේ දිග කොණ්ඩයක් තියෙන කෙල්ලෙක්. දිග කොණ්ඩයක්. ලැබුණා දුප්පත් ගෙදරකින් දිග කොණ්ඩේ. බැන්දා. අවුරුද්දක් හිටියේ නෑ. දේපල වලින් 3 කාලක් දෙන්න වුණා. ඒ ගෑණි උසාවියට ගිහින් කිව්වානේ නරක විදියට කිව්වා. අම්මව පාවලා දුන්නා. කොල්ලා අම්මට ආදරේ. අම්මා බේත් ටික බොන්නේ පුතා දුන්නාම ඇයි නැත්තම් අම්මට අමතක වෙනවා බේත් පෙත්ත. ඇදිච්ච ළමෙක්. ලැජ්ජ බය තියෙන ළමෙක්. සිවුරට බොහොම ආදරය කරපු ළමෙක්. අන්න සුසුකා බය.
දෙන්න වුණා දේපල. ඌරලා ගත්තා දන්නවා මූට තියෙනවා කියලා. දැන් අර තරුණ ජීවිතේ අනාතයි. දැන් මූණ නිකම් විකෘති. අර වෙනදා තිබිච්ච පෙනුම ලස්සන නෑ. එන්නේ යන්නේ නෑ. ඒ නිසා සමහරදාට ටෙලිෆෝන් එකෙන් කතා කරන්න පැය ගණන් කියවනවා. කියවනවා දැන්. ඇයි සතුට නෑ? මේ වතුරට බයින කෙනෙකුට තියෙන බය අතරට උපමා කළා. ඌමි බය කියන්නේ වතුරේ රැල්ල, මූදු රැල්ල. දැන් බලන්නකෝ අපි දැන් වික්ටෝරියාවෙම ගියා මොදට වයින් දවසට වතුර මේ ඉන්නේ රැල්ල වාගේ. බයයි දැක්කම ළඟට යනවද නෑ. දියැලි වලින් වතුර බිමට සමාට ඔලු කටු පිපිරලා යනවා. නයගරා ඇල්ලේම දැක්කම බය හිතෙන්නේ ඒකයි. ඒකේ වතුර වැටෙන ඇටි. ඒ වාගේ තමයි මිනිහාගේ ක්‍රෝධය. මේ ක්‍රෝධය ආවම මිනිහා රැල්ලක් ආවා වාගේ ශරීරේ වෙවුලලා කෑ ගාලා කකුල පොලේ ගාලා පොල්ලක් අරගෙන මන්නේ අරගෙන ගමටම ගානවා. දැන් ඊයේ පෙරේදා කාර් එකට හෙල්මට් එකකින් ගාලා කැඩුවා. කේන්ති ගිහිල්ලා. ක්‍රෝධය මා නරක අකුසලයක්. ඊළඟට කුම්බිල බය කිඹුලා. කිඹුලාට බයයි. ඌ ගොඩ ඉන්නකොට අසරණයි වාගේ පේන්නේ. වතුරට වැටුනොත් ඇදගෙන ගිහිල්ලා අංගනවලු මඩගොඩේ. මඩගොඩේ ගාලා චුට්ට චුට්ට කනවා. ඒ සතාගේ ඇටි. මස්. හොඳ දෙයක් මම දැක්කා. මා කිඹුලේ කට ඇරගෙන ඉන්නවා. කිඹුලට කට වාගන්න බෑ. කට ඇරන් ඉන්නකොට කොට්ටෝරුවා කිඹුලගේ කට ඇතුළට ගියා. ඌ කට ඇරන් ඉන්නේ. කොට්ටෝරුවා කට ඇතුළට ගිහිල්ලා කිඹුලගේ දත් අස්සේ ඔක්කොම මස් ඉර වෙලා. ඌට ටූත් පින් දාන්න බෑනේ. ඌ කට වාගන්න බෑ. වේදනයි. කොට්ටෝරුවා දත් උඩ ඉටගෙන දත් අස්සේ තියෙන මස් ටික ඇද කනවා. ඔක්කොම සුද්ධ කළා. සුද්ධ කළා කොට්ටෝරුවා එළියට ආවා විතරයි කිඹුලා කට වැව්වා. මේ සත්ව ලෝකේ හරි ලස්සනකුත් තියෙනවා. එතකොට කිඹුලට උපමා කළේ පෙරේතකම. කෑම පස්සෙමයි. කනවා ඉවරයක් නැහැ. ඊළඟට වදාලා ආවට්ට බය. ආවට්ට බය කියන්නේ දියසුලි. දියසුලි නම් පංචකාම. කාම සම්පත්. පංච ඉන්ද්‍රිය පිනවම ඉන්න කැමති. එක බයක්. ඊළඟට කිව්වා සුසුකා බය. මාළු සත්තු මිනි මෝරු ඉන්නවා. වැඩි ඕනේ මේ ඇලේ දොලේ ඉන්නවා. උංගා ලූල්ලා කියලා උන් විද්දම හරි විසයි. ඒ නිසා මේ බය අතර ඒකට උපමා කළේ කාන්තාව. කාන්තාවට වශී වුණොත් ඒ ජීවිතේ විනාශ වෙලා යනවා. එහෙමනම් මේ බය ටික ගැන සිතන්න. මුලින් වදාලා ජාති බය උපත, ජරා බය නාකිවීම, ව්‍යාධි බය ලෙඩවීම, මරණ බය මරණය. ඊළඟට වදාලා රාජ බය රජයට බයයි, චෝර බය මංකොල්ලකාරයන්ට බයයි, අග්ගි බය ගින්න, උදක බය වතුර ඒවට බයයි. ඊළඟට වදාලා අත්තානුවාද බය තමන් කළ වරද නිසා තමන්ගේ සිත තමන්ව බය කරනවා. පරානුවාද බය වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් බැනුම් ආණ්ඩ වෙනවා. දණ්ඩ බය දඬුවම් තියෙනවා. සමහරු අවුරුදු 20 25 සිරගත වෙනවා. බරපතල වැඩ සහිත දඬුවම් තියෙනවා. ඊළඟට දුක්ගති බය මරණයක් තියෙනවා. මරුණට පස්සේ මේවල ප්‍රතිඵල තියෙනවා. සසරට බයයි. තිරිසන් ලෝකෙට බයයි. උපතක් ලැබුවොත් ගැලවීමක් නැහැ. ඊළඟට වතුරේ තියෙන බය ඌමි බය, ක්‍රෝධය. ඊළඟට වදාලා කුම්බිල බය, කිඹුලා.
පෙරේතකම. ඊළඟට වදාලා ආවට්ට බය රැල්ල නැත්තම් සුලි වතුර සුලිය. ඒකට කිව්වා පංචකාම සම්පත්තිය. සුසුකා බය ඒ කියන්නේ නපුරු සත්තු. ඒක කාන්තාව. මෙන්න මේවට බය වෙලා සසර දුකින් එතර වෙන්න පිළිවෙත් පුරන්න කියලායි බුදුවරු දේශනා කළේ. මේවට බය වුණොත් එයා පවෙන් මිදෙනවා. පිනට යොමු වෙනවා. පව පිළිකුල් කරනවා. ලැජ්ජයි, බයයි. ඒ නිසා පාරමී පුරනවා. සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රදාන, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, නිවන් මඟ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවා ප්‍රගුණ කරනවා. නිති පන්සිල් රකින්නවා. පොය අටසිල් රකින්නවා. සමත විදර්ශනා භාවනාවට සිත යොමු කරනවා. නරකයි කියන සියල්ල අතාරිනවා. පිනයි කියන සියල්ල පුරුදු කරනවා. කුසල් කියන ඒවා වඩා ගන්නවා. තම සිත දමනය කර ගන්නවා. එහෙම වුණොත් ඒ බඳු කෙනාට සසර කෙටි වෙනවා. සසර කෙටි වෙනකොට මගඵල ලැබෙනවා. මගඵල ලැබුණාම මේ කිසිම බයක් නැති අබය කියන බය නැහැ නිවනේ. රාජ බය නැහැ, චෝර බය නැහැ, ජාති බය නැහැ, ජරා බය නැහැ, ව්‍යාධි බය නැහැ, මරණ බය නැහැ. ඒ වගේම උදක බය නැහැ, අග්ගි බය නැහැ. අත්තානුවාද, පරානුවාද, දණ්ඩ, දුග්ගති මේ බය නැහැ. අර වතුරට වැටුණු කෙනාට තියෙන බය කියපු ක්‍රෝධය නැහැ. පෙරේතකම නැහැ. පංචකාමයේ නැහැ. ඊළඟට මාතුගාම නැහැ. මේ නැති වුණාම සැපයි සැපයි. අබය කිව්වේ ඒකටයි. නිවනට අබය කියනවා. අබය පුරයක්. බය නැහැ. එහෙමනම් පින්වත්නි, අද පුංචි බණ්ඩා මාතුන්, නෝනා මාතාව, පවුලේ සෑම දෙනා කැබිල්ටි ගොල්ලෑව කියන ඈත දුෂ්කර පළාතක් ඒ ඉඳගෙන දායකත්වයේ දරුවා. අරමුණු මා මුලින් මතක් කළා. ඒ සිතන සිතුම් පතන පැතුම් සියල්ල ඉෂ්ට වේවා. මියගේ සැමට, දෙවියන්ට, ධර්මශ්‍රවණය කළ සැමට, පුංචි බණ්ඩා මාතුන්ගේ පවුලේ සැමට, කැබිල්ටි ගොල්ලෑවෙම ඉන්න සියලු දෙනාට, ලක්වැසියන්ට, ලෝවැසියන්ට යාපතක් වේවා. මේ තියෙන කරදර ප්‍රශ්න දුරු වේවා. උද්ඝෝෂණ මේ සියල්ල දුරු වෙලා සම්‍යක් දෘෂ්ටික දෙයියන්ගේ ඇල්ම බැල්මෙන් මේ රටට යාපතක් වේවා. දෙවියොත් නිවන් දකීවා කියලා පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අප්‍රේල් 21 වෙනිදා වාගේ දවසක ජීවිතයෙන් සමුගත් ඒ කතෝලිකුණත් අපේ මිනිස්සු, අපේ බෞද්ධයොත් මැරුණා. විභාගෙ කිට්ටුයි කියලා අක්කා බුදියෙන් හිටපු මල්ලි වෙක්කන් ගියා කොච්චි කඩේට. ඉටිපන්දම් පත්තු කරන්න. විභාගෙ පාස් වෙන්න. අම්මා තේ අදලා දුන්නා. අක්කයි මලයයි ගියා ඉටිපන්දම් ගැව්වා. බෝම්බෙ පිපුරුණා දෙන්න මලා. බෞද්ධ. ඒ මිය ගියා වූ සෑම දෙනාටත් මේ තෙල් ඉල්ලලා පාරේ මැරිච්ච අයටත් උතුම් නිවන් සුවේම ලැබේවා. අපේ පූජනීය මොනරාගල පඤ්ඤාලංකාර සාමීන්ද්‍රයන්න් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් මේ ධර්ම යාත්‍රාව නැත්නම් මේ ප්‍රඥා නාලිකාව ඉදිරියට බුද්ධිමත්ව යාත්‍රා කරගෙන යන්න, ඉදිරියට යන්න යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තියේ තුච්ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සැමටම උතුම් තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං